මිල මේක 20යි. එහෙනම් අපිට යුනිට් ගාන බලනකොට මේක 20ෙන් බෙදුවා නම් අපිට ලාභය බලන්න පුළුවන්. එහෙනම් මේක දෙකකින් ගුණ කරන්න. 2820ෙන් බෙදලා දෙකකින් ගුණ කරන්න. එතකොට එනවා ලාභය. කීයද එන්නේ? 142ක් ඒ 280යි. මෙතන ලාභය 280යි මේක. ඊළඟට Q ට යනවා. Q එකේ කීය තියෙන්නේ 1800යි. 1800 20ෙන් බෙදනවා දෙකෙන් වැඩි කරනවා. හරිද? ඒතර මේ බිඳුවට මේ බිඳුව කපනවා මේ දෙකට වැඩි කරනවා 180යි. ඊළඟ එකේ තියෙන්නේ 1200. 1200 තියෙනවා. ඒක 20ෙන් බෙදලා දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා ඒකෙත් මේ දෙකට මේ දෙකම කිය 120යි. ඊළඟට 600යි. 600 බෙදනවා 20ෙන් ගුණ කරනවා දෙකෙන්. ඒතකොට මේක වෙනවා 60යි. හරිනේ? ප්‍රොෆිටබිලිටි එක හරි. දෙවෙනි පියවර මොකද්ද? දැන් මේක මොකක්ද? මේක ඕනේ. දෙවෙනි පියවර. ඇඩිෂනල් රිසීවබල් බලනවා. ඇඩිෂනල් රිසීවබල් බලනවා. ඇඩිෂනල් රිසීවබල් බලන්නේ කොහොමද අපි? ක්‍රෙඩිට් සේල් එක බෙදනවා ටර්න්ಓවර් එකේ. ක්‍රෙඩිට් සේල් එක කීයද මේකේ? 2800යි. ටර්න්ಓවර් එක බලන්න. ටර්න්ಓවර් එකේ දින කීයද දීලා තියෙන P ට? දින 45යි දීලා තියෙන්නේ. එහෙනම් 360 බෙදනවා 45න් එතකොට ටර්න්ಓවර් එක දින 8යි කියලානේ. ටර්න්ಓවර් එක වාර 8යි කියලා. ඒකට 8ෙන් බෙදනවා 2800 8ෙන් බෙදුවම පස්සේ තුන්සිය 50යි කියලා. හරිද? ඒ විදිහට මේකෙත් කරා. ක්‍රෙඩිට් සේල් එකේ 1800යි ටර්න්ಓවර් එක බලනවා දින 60යි තියෙන. එහෙනම් 360 60ෙන් බෙදුවට පස්සේ එනවා වාර 6යි කියලා. 1800 6ෙන් බෙදුවට පස්සේ එනවා 300යි කියලා. මෙතන තියෙන්නේ 1200යි. ටර්න්ಓවර් එක බලන්න ඕනේ දින 90යි කියලා තියෙනවා. එතකොට දින 90යි නම් 360 90ෙන් බෙදුවට පස්සේ ටර්න්ಓවර් එක 4යි. එහෙනම් 4 වරක් 3යි කියන්නේ මෙතන 300යි. ඊළඟට ණයට කරන මෙතන 600යි. ටර්න්ಓවර් එක බලන්න ඕනේ දින 144. එහෙනම් 360 144ෙන් බෙදන්න. 360 බෙදනවා 144ෙන්. එතකොට එනවා ටර්න්ಓවර් එක 2.5යි කියන්නේ. එහෙනම් 600 2.5න් බෙදුවාට පස්සේ එනවා 600 2.5න් බෙදුවම 240යි. 240 කියලා. තේරෙන්නේ නැතුත් මොනහට තේරෙන්නේ නැද්ද මේ ටික? තේරෙනවනේ. අපහැදිලි නම් අහන්නට ගාලා. right. additional receivable බැලුවා. ඊළඟ තුන්වෙනි පියවර මොකක්ද? තුන්වෙනි පියවර තමයි additional investment එක. additional investment එක. හරිද? additional investment එක බලන්නේ කොහොමද? additional investment එක බලන්නේ variable portion එක ගුණ කරනවා මේක. ඒතර variable portion එක කීයද මේකේ? variable portion එක බලනකොට 18 බෙදීම 20. 18 20 බෙදුවම variable portion එක. ඒ කියන්නේ එක ඒ කියන්නේ එකක මේ විකුණුම් මිල ඇතුලේ variable portion කොච්චරක් තියෙනවද කියන එක. 0.9 variable portion. එහෙනම් මේ ඔක්කොම 0.9න් වැඩි කරගෙන යනවා. investment එක කරන්න ඕනි ගාන. ඒ කියන්නේ අපි variable cost එක කොච්චර දරන්න ඕනද කියලා එනවා. 350ට 0.9 වැඩි කරන් පස්සේ කීයද? 350 0.9 වැඩි කරන් පස්සේ යනවා 315යි කියන්නේ. 300 0.9 වැඩි කරන් පස්සේ යනවා 270යි. මේකත් 300 නිසා එතන 270යි. 240 0.9 වැඩි කරාට පස්සේ එනවා 210යි කියන්නේ. තුන්වෙනි පියවර හරි. ඊළඟට බලන්න ඕනේ මොකද්ද? හතරවෙනි පියවර මොකද්ද? opportunity cost එක. opportunity cost එක. ඒතර opportunity cost එක බලන්නේ කොහොමද? additional investment කියන්නේ අපි මේකේ දරන්න ඕනේ පීරිවැය කොච්චරද? ඒකට මත තමයි අපි බලනවා investment එක මත. එහෙනම් cost එක 130යි කියන 315ට 130ක් කියන්නේ 315ට 130ක් බලන්න.
එතකොට එනවා 94.5 කියන. 270ට 130ක් බලන්න. 27 ඒවා තුනක් 81යි එතකොට. ඒත් 81යි. එතකොට මේකෙත් 81ම. 216 21.6 තුනක් 64.8යි කියනවා. මේක තමයි අපේ කොස්ට් එක වෙන්නේ. ඊට පස්සේ මේක බෑඩ් ඩෙබ් ලොස් එකකුත් තියෙනවලු. ඉන්ක්‍රිමෙන්ටල් සේල්ස් වල. ඒක සේල්ස් එක වැඩි වුණාට පස්සේ ඒ කාලේ වැඩි වෙනකොට අපි අනිවාර්යෙන් බෑඩ් ඩෙබ් ලොස් එකක් ඇති වෙන්න ඕනි. මොකද ණය කාලේ වැඩි වෙන දින 45 තිබුණේ දින 75 වෙලා. ඒක ණය කාලේ වැඩි වෙනකොට අපිට අවදානමක් තියෙන යාලා ගෙවන්න නැති වෙයි කියනවා තමයි. P ට 1.5 වෙනම් 600ට 1.5ක් බලන්න කීයද කියලා. සේල්ස් මත තමයි බෑඩ් ඩෙබ් ලොස් බලන්නේ. 600ට 1.5ක් බලන්න. සෝරි පොඩ්ඩක් ඉන්න. හයිසිය නෙවෙයි 2800 සෝරි 2800 1.5 42යි බෑඩ් ඩෙබ් ලොස් එක සේල්ස් වල මේක 2800 නේ සේල්ස් තියෙන්නේ මම උඩින් ඕන ලියන්න මේක සේල්ස් 2800යි මේක සේල්ස් 1800යි මේක සේල්ස් 1200යි මේක සේල්ස් 600යි එහෙනම් බෑඩ් ඩෙබ් ලොස් එක 2800 වැඩි කරන්න ඕනේ 100ට 1.5 ඒකට එනවා 42ක් 1800 100ට 3න් වැඩි වෙන්න ඕනේ 1800 3න් වැඩි වුණාට පස්සේ එනවා 54ක් 1200 100ට 5න් වැඩි වෙනවා පිරුස්සරප්ප 60යි ඊට පස්සේ එනවා 7.5 වැඩි වෙන්න ඕනේ 600ෙන් එතකොට එනවා 45ක් දැන් එතකොට total cost වෙනවා මොකද මෙන්න මේ දෙන තමයි total cost එක total cost එක බලන්න total cost එක නේද එතකොට මෙතන 94.5 එතකොට 0.5යි 6යි 9 4 13 33.5යි 5යි 8යි 5යි 13 135යි 1යි 8යි 6යි 14 141යි 0.8යි 5 9 4 10 109 දැන් බලන්න හත් වෙනි පියවරේදී මේක බලනවා හොඳයිද නැද්ද කියන එක බලන්න 136.5 cost එක අපේ profit එක 280 එහෙනම් මේක yes මේක හොඳයි 135 අපේ cost එක profit එක 180 එහෙනම් මේකත් yes 141යි අපේ cost එක හැබැයි අපේ profit එක 120 එහෙනම් මේක no 109.8යි අපේ cost එක profit එක 60යි එහෙනම් මේකත් no right තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒ ටික තේරෙනවද ඔය පියවර ටික පිළිවෙලට මතක තියාගන්න එතකොට ගාන හදන්න පුළුවන් හරි නේද පස්වෙනි ගානට යන්නද පස්වෙනි ගානට යන්නද හරිද හරි හරි ගාන කියවද්දි ඉස්සෙල්ලාම බලන්න මේක ප්‍රොෆිට් එක හොයන්න පුළුවන්ද කියන එක බලන්න එතකොට ප්‍රොෆිට් එක පැත්තේ යන්න පුළුවන් එහෙම නැත්නම් බලන්න කොස්ට් එක අඩුවීමක් වෙන එකක්ද කියන එක එහෙනම් එතකොට අපිට කොස්ට් අඩුවීම පැත්තේ යන්න පුළුවන් කොස්ට් එක අඩු වෙනවා නම් අඩු වෙන්නේ එකම අවස්ථාව තමයි
අපේ මේ පීරියඩ් එක අඩු වෙනවා. කලෙක්ෂන් පීරියඩ් එක අඩු වීමක් වෙන්න ඕන. කලෙක්ෂන් පීරියඩ් එක අඩු වුණොත් තමයි කොස්ට් එක අඩු වෙන්නේ. ණය එකතු කිරීමේ කාලය අඩු වුණොත් තමයි කොස්ට් එක අඩු වීමක් වෙන්නේ. හරි පස්වෙනි ගාන යන්න. එතකොට මේකේ ස්පෙන්ඩ් කරන 2,20,000ක් යනම් එකට is collection department has 12 million in the credit. ණයට විකුණන මිලියන 12යිලු. average collection period එක මාස 2.5යිලු. and percentage of bad debt loss එක එතකොට collection period එක වැඩි 2.5ක් වෙද්දි මාස 2.5ක් වෙනවලු bad debt loss එක 4ක් තියෙනවලු. company එක bill use කරනවලු double collection personal collection period එක මාස දෙකකට අඩු කරොත් එයාලගේ bad debt loss එක 3ක් දක්වා අඩු වෙනවා කියලා. එතකොට bad debt loss එක අඩු වුණාට පස්සේ additional cost එකක් දරන්න වෙනවලු එයාලට 1,80,000ක additional cost එකක් දරන්න වෙනවලු collection expenditure එක කියලා. ඒ කියන්නේ collection period එක. right එතකොට annual increase වෙන එක කතාව තියෙන එක උදාහරණයක්. ඒතකොට before tax opportunity cost එක 100ට 20 ඒක opportunity cost එක 120 අවස්ථාවේදී බලන්න ඕන නැත්නම් අනිත් එක opportunity cost 110ක් බලන්න. ඒතර මේක අපිට profit එක බලන්න කිසිම අවස්ථාවක් නැහැනේ. එහෙනම් අපි බලනවා මේක වෙලා තියෙන්නේ මොකද්ද? time period එක වෙනස් වීමක්. එහෙනම් මේකෙදි time period එක තිබුණේ 2.5 මාස දැන් මාස දෙකක් කියලා. එහෙනම් මේකේ අනිවාර්යයෙන් මේ cost එක අඩුවීමක් වෙන්න ඕන. එහෙනම් cost එක අඩුවීමක් වෙන එකක්ද කියලා බලන්න ඕන. cost එක පැත්තෙන් යනවා. එහෙනම් මේක පළවෙනියටම බලනවා. පළවෙනි පියවර old sales වල old receivable එක බලන්න. නැත්නම් old receivable එක බලන්න. old turnover එක යටතේ. old turnover එක යටතේ receivable බලනවා. old turnover එක යටතේ receivable. හරිද? එතකොට sale එක කීයද? credit sale එක 1200යි. turnover 1200යි 12000යි. turnover එක බලනවා. turnover එක බලද්දී මාස 2.5යි කලින් එකේද? එහෙනම් මාස 12 බෙදීම 2.5 කීයද? 12 බෙදීම 2.5 4.8යි. එහෙනම් මේක 4.8ෙන් බෙදෙනවා. එතකොට නම් කීයද උත්තරේ? 2500යි. 2500යි. ඊට පස්සේ අපි කරනවා new turnover එක යටතේ receivable බලන්න. ඒකට 1200යි new turnover කීයද? 2යි. එහෙනම් 12 බෙදීම 2යි කියන්නේ 6යි. 6ෙන් බෙදුවාට පස්සේ 12000 බෙදුවාට පස්සේ 2000යි. දැන් බලනවා additional investment එකක් තියෙනවද කියන එක. ඒක බලන්නේ කොහොමද? new turnover එකෙන් අඩු කරනවා. new turnover new receivable වලින් අඩු කරනවා. old receivable ආපු එක. new එකේ ආවේ කීයද? 2000යි. old එකේ තියෙන්නේ 2500. මෙතන එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? ඍණ ගාණක් එන්නේ. ඍණ 500යි. එහෙනම් මෙතන cost reduction එකක් වෙලා තියෙනවා. opportunity cost එක අඩුවීමක් වෙන්න ඕනේ එහෙනම්. opportunity cost saving එකක් වෙලා තියෙනවා. අපි additional investment එකක් කරන්න ඕනේ නැහැ. දැන් අපිට අහන්නේ මොකද්ද? අවස්ථා දෙකක යටතේ අහනවා. 100ට 20 opportunity cost එකයි 100ට 10 opportunity cost එකයි යටතේ මේක හොඳයිද නැද්ද කියලා අහන්න. දැන් අපි opportunity cost එක ගණනය කරනවා. opportunity cost එක. investment එක කීයද? opportunity cost saving එක හොඳයි. savings එක. 500ට 120ක් කියන්නේ කීයද? 500ට 120ක් කියන්නේ 100යි. දැන් මෙතන 500ට 110ක් කියන්නේ 50යි. හරිනේ. opportunity cost saving එක හරි. ඊළඟට bad debt loss එක බලන්න ඕනේ. හරිද? bad debt loss එක බලනවා වෙනම අපි. bad debt loss එක. bad debt loss එක බලන්නේ කොහොමද අපි? කලින් කීයද තිබුණේ? 12000ට 100ට 4 එහෙනම් 480යි. දැන් කීයද? bad debt loss new policy එක යටතේ කීයද? 1200ට 100ට 3යිලු දැන්. එහෙනම් මෙතන 360යි. එහෙනම් bad debt loss saving එක කීයද?
400 කියන්නේ 120ක් ඉතුරු වෙනවලු. දැන් බෑඩ් ඩෙප් ලොස්ට් එක. ඉතුරු වෙන එක දැන් සාධාරණයිනේ මොකද්ද? මාස 2.5ක් කලින් එකතු කරන්න ගියාට පස්සේ දැන් මාස 2යි ගිහින් තියෙන ණය එකතු කිරීමේ කාලය අඩු වෙනකොට අපේ අහිමි වෙන්න තියෙන අවස්ථා, ඒ කියන්නේ ණය ගෙවන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒක තමයි බෑඩ් ඩෙප් ලොස්ට් එක. ඒතර මෙතන 120ක් තියෙනවා. මේ 120 මේ දෙකටම පොදුයිනේ. එහෙනම් ඒක හැම ගියා ගන්න. 120 බෑඩ් ඩෙප් ලොස්ට් එකේ සේවින් එක ඒක. ඒක හැමෝම ලියන්න. දැන් බලන්න මේකේ සේවින් එක කීයද? ටෝටල් සේවින් එක 220යි. මේකේ ටෝටල් සේවින් එක 170යි. හරිද? ඊට පස්සේ මේ ගානේ කියනවා අවසානයේ බලන්න මේ බෑඩ් ඩෙප් ලොස්ට් කලෙක්ෂන් එකේදී මේ පොලිසිය නිව් පොලිසිය එකේ කලෙක්ෂන් එකට යනවල 1,80,000ක් යනවා. එහෙනම් මේකෙන් මොකක්ද හොඳ පොලිසි එක වෙන්නේ? මේකට වඩා එහෙනම් මේ අපේ කොස්ට් එක මේක. එහෙනම් මේකට වඩා අපේ සේවින් එක වැඩි වෙන්න එපා. එහෙනම් මේ 100ට 20 යටතේ සේවින් එකට 2,20,000ක් එනවා. එතකොට මේ 2,20,000 මේක 1,70,000. එහෙනම් මේක යටතේ එන එක තමයි අපි හොඳයි කියන්නේ. මේක අපි අයින් කරලා දාන්න ඕනේ 10%ක්. හරි මේ ටික තමයි බෑඩ් ඩෙප් ලොස්ට් වර්කින් කැපිටල් එකට අදාළ මේ ටික මම අර ගණන නම් එච්චර දැකලා නැහැ. මේක නම් කොහොමද දන්නේ? මේක නිකන් අර සාමාන්‍ය සූත්‍රයට දාන්න තියෙන්නේ. සූත්‍රය අර මේකේ අර 2යි DCO බෙදීම CH වෙනකොට මෙතන 2යි ඕඩරින් කොස්ට් එක O S දීලා තියෙන මාසික ගාන එහෙම කෙලිම දෙන්න. නැත්නම් අපි EOQ බලනවා 2යි DCO බෙදීම CH නේ. ඒතර D කියලා කියන්නේ වාර්ෂික ඉල්ලුමනේ. ඒක දාන්න නැතුව මේක S කියලා දාලා තියෙන මාසික ඉල්ලුම විදිහට දාලා තියෙන්නේ. ඒක තමයි ඔය ගානේ කරලා තියෙන්නේ. මේ ලොකු වෙනසක් නැහැ. සූත්‍රයට දාන විතරයි ඒක තියෙන්නේ. right මේ වර්කින් කැපිටල් වල මොනවාරි ප්‍රශ්න තියෙනවද ඉතින්? තේරුන්නේ නැති මොනවාරි තියෙනවද අහන්න. ඉවරයි ඒ ටික. හරි මොකද ප්‍රශ්න නැහැ නේද? තේරුණාද මොකද තේරුන්නේ නැද්ද? මොනවාට තේරෙන්නේ නැති තැනක් තිබුණා නම් අහන්න ඉක්මනට. ප්‍රශ්න තියෙනවද? නැත්නම් ඔක්කොම තේරුන්නේ නැද්ද? ඔව් තේරුණායි. ගණන් ටික නම් තේරුණා. කවුරු රෙකෝඩ් එකක් දැම්මද මේක? ඔව් මම රෙකෝඩ් කරා. හරි රෙකෝඩ් දැම්ම රෙකෝඩ් එකේ ස්පීඩ් වැඩි කියලා මේ මම දැක්කේ නැහැ ෆෝන් එක තියලා නෙවෙයි කරේ. මේ රෙකෝඩ් එක පොඩ්ඩක් ආයෙ අහන්න. එතකොට සමහරට හරියයි ආයෙ තේරෙයි.
ලොකු දෙයක් නැහැ ඔය ඔය පිළිවෙලට කරන්න ඒක එතකොට අවුලක් වෙන්නේ නැහැ. ගානේ ලකුණු 6ක් 7ක් එනවා කියන්නේ ඔය ගණන් සෙට් එකම තමයි ඒ කියන්නේ ඔය ටයිප් එකේම දායි මේ ඔන්ලයින් වුණාට. එතකොට ඔය පිළිවෙල මතක තියාගන්න සාමාන්‍යයෙන් කරනකොට මේ කොස්ට් පැත්තෙන්ද යන්නේ මේ ප්‍රොෆිටබිලිටි පැත්තෙන්ද යන්නේ කියන එක. ප්‍රොෆිටබිලිටි එක හොයන්න පුළුවන් නම් ඒතර ප්‍රොෆිටබිලිටි එකෙන් යන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඇඩිෂනල් සේල්ස් තියෙනවද බලලා ඒ ඇඩිෂනල් සේල්ස් වල ප්‍රොෆිටබිලිටි එක බලනවා. ඊට පස්සේ ඒකට අදාළව අපි කොස්ට් එක කියන්නේ ඇඩිෂනල් රිසීවබල් බලනවා දෙවෙනි පියවරට. තුන්වෙනි පියවරට කරන්න ඇඩිෂනල් රිසීවබල් වල ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනද කියලා බලනවා. ඊට පස්සේ ඒ ඇඩිෂනල් සේල්ස් වලට අදාළ කොස්ට් එක ඔපචුනිටි කොස්ට් එක බලනවා. ඊළඟ පියවරේදී කරන්නේ අපි දැන් ප්‍රීවියස් සේල්ස් තිබුණා නම් කියන්නේ කලින් සේල්ස් තිබුණා නම් ඒකට අදාළව අපි මේ කලින් ටර්ම් එක යටතේ කියන්නේ කලින් ටර්න් ඕවර් එක යටතේ බලනවා මේ රිසීවබල් කොච්චරද කියලා. ඊට පස්සේ අලුත් ටර්න් ඕවර් එක යටතේ බලනවා. ඊට පස්සේ කරන්නේ අලුත් ටර්න් ඕවර් එක යටතේ ආපු රිසීවබල් වලින් පරණ එක අඩු කරන්න ඕනේ. එහෙම අඩු කරන්න හේතුව තමයි ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ එතන ධන ඍණ කතාව. එතකොට ධන ඍණ කතාව පැහැදිලි වුණා නම් ඔයාලට තේරෙනවා එතන සේවින් එකක්ද මේ කොස්ට් එකක්ද ඇති වෙන්නේ කියලා. එතන ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනි නම් ඒ කියන්නේ දාන උත්තරයක් කියන එක ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනි නම් අනිවාර්යෙන් කම්පැනි එක ඔපචුනිටි කොස්ට් එකක් දරන්න වෙනවා. ඒ ඔපචුනිටි කොස්ට් එකක් දරනවා කියන එක අදහස මේ අතන කොස්ට් එක වැඩි වෙනවා කියන එක. කොස්ට් එක වැඩි වෙනවා නම් එතකොට අතන බලන්න ඊට පස්සේ මේ දෙකේ ඔපචුනිටි කොස්ට් එකයි ඇඩිෂනල් සේල්ස් වල ඔපචුනිටි කොස්ට් එක එකතු කරලා හදිසියෙ තව බෑඩ් ඩෙබ් ටෙස්ට් එකක් කියමුත් එතනට ඒකත් එකතු කරලා ඒ තුනේ මේ කොස්ට් එක එකතුව බලන්න ප්‍රොෆිටබිලිටි එකත් එක්ක වැඩිද අඩුයිද කියන එක. ඒ ප්‍රොෆිටබිලිටි එක වැඩි නම් ඒ පොලිසි එක හොඳයි කියලා කියන්නේ. අනිත් පැත්තෙන් කොස්ට් එක පැත්තෙන් බලන්න කොස්ට් රිඩක්ෂන් එකක් වෙනවා නම් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට වෙන්නේ මේ කලෙක්ෂන් පීරියඩ් එක අඩු වෙන්න ඕනේ. කලෙක්ෂන් පීරියඩ් එක අඩු වුණොත් අපිට කොස්ට් එක අඩු වෙනවද කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ආයේ මේ කෑෂ් ඩිස්කවුන්ට් එකක් දුන්නාට පස්සේ තමයි අපිට ආයේ කොස්ට් සේවින් එකක් එනවද කියලා බලන්න ඕනේ. මේ දෙක අවස්ථා දෙක ඒ දෙක බලද්දි එතකොට කරන්නේ පරණ ටර්න් ඕවර් එක යටතේ බලනවා අලුත් ටර්න් ඕවර් එක යටතේ බලනවා. එතකොට අලුත් ටර්න් ඕවර් එකකින් බලපු එකකින් පරණ ටර්න් ඕවර් එකේ බලපු රිසීවබල්ස් අඩු කරනවා. එතකොට එනවා නම් ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕන නිකන් ඍණ ගාණක් එන්නේ අනිවාර්යෙන්. ඒ සේවින් එකක් නම්. ඒක ඍණ ගාණක් එනවා නම් එතකොට වෙන්නේ මේ අතන ඔපචුනිටි කොස්ට් එක අපේ අඩු වීමක් වෙලා තියෙන. ඒ කියන්නේ ඔපචුනිටි කොස්ට් එක සේවින් ඉතුරු වෙලා කියලා කියන්නේ. ඔපචුනිටි කොස්ට් ඉතුරු වීමක් වෙලා වෙච්ච එක බලන්න ඕනේ මේ කෑෂ් ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. ඒක කෑෂ් ඩිස්කවුන්ට් කියන්නේ ව්‍යාපාරයට ලොස් එකක්. ඒ කියන්නේ කොස්ට් එකක් දරන්න ඕන වියදමක්. ඒ හින්දා ඒ කෑෂ් ඩිස්කවුන්ට් එක දීලා කරපු වැඩෙන් අපිට ඉතුරුවක් වෙලාද කියන එක බලන එක තමයි කරන්නේ. ඒතර අපිට ඔපචුනිටි කොස්ට් එක ඉතුරුවක් වෙලා නම් ඒකෙන් ඒ පොලිසි එක හොඳයි කියලා කියනවා. අනිත් එකෙත් ගත්තේ එහෙමයි අර ඔපචුනිටි කොස්ට් එක අවසානට හදපු ගානත් ඒ විදිහටම කරේ. හරි එහෙනම් හොඳට ලියන්න කට්ටිය. Thank you.